තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අදත් ඔබට වාසනාව ලැබුණා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සම්පසාදිනී උතුම් සදහම් දේශනය ශ්‍රවණය කරන්න. හවස උතුම් සදහම් දේශනය ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන දෙන උතුම් සදහම් දේශනයක් වනවා නොඅනුමානයි. හේතුව ධර්මය නොවැසූ කෙනාට වැසී තිබෙන්නේ ඔහුගේ ජීවිතය තුළ ඔහුට දකින්න බැරි, ඔහුට අවබෝධ කරගන්න බැරි වුණු යථාර්ථය. ධර්මයෙන් අපේ ජීවිතයට සමීප කරන්නේ උතුම් යථාර්ථය. ඉතින් අද දවසේත් උතුම් සදහම් දේශනය අප ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අද වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරා තිබෙනවා 2022 මැයි මාස 27 වන දිනට. ඒ කියන්නේ අද දවසේ පළමු වන ජන්මදිනයේ දින DH නදුල්යා යශස්වී දොඩංගොඩ දිනේට සෙත් පැතීම පිණිස අංක 221න් 9D ගිරිදර කපුගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් DH රොෂාන් දොඩංගොඩ සහ GA චමිලා සුභාෂිනී යන දෙමාපියන් විසිනුයි අද දවසේ සම්පසාදිනී උතුම් සදහම් දේශනයේ අනුග්‍රහය දරන්නේ. අද දවසේ උතුම් සදහම් දේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කරමින් මහා සංඝරත්නයේ දෙපා වන්දනා කොට උතුම් දැහැත් වට්ටිය පූජා කරන්නට අප ආරාධනා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. සම්පසාදිනී උතුම් සදහම් දේශනය මෙතෙන් පටන් ආරම්භ කරන්නට මහා සංඝරත්නයට අප දෙපා වන්දනා කොට ආරාධනා කරමු. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ තියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු. පන්සිල් සමාදන් වෙන්න කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන් සුව පිණිසද උපකාර වේවා. සාදු සාදු. මාත් එක්කම හැමෝම කියන්න. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. සදහැවත් පින්වත්නි, අද දින සම්පසාදිනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2022 මැයි මාස 27 වන දිනට, ඒ කියන්නේ අද දිනට පළමු ජන්මදිනයේ යෙදෙන ඩී.එච්. නදුල්යා යසස්වී දොඩංගොඩ දියණියට සෙත් පැතීම පිණිස තමයි දායකත්වයේ දරන්නේ. නොම්බර 221 ඇලයිරක් 9 ඇලයිරක් ඩී ගිරිදර කපුගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.එච්. රොෂාන් තුඩංගොඩ සහ ජී.ඒ. චාමිලා සුභාෂිනී යන දෙමව්පියන් දෙපළ විසින් තමයි බැතිබර දායකත්වයේ දරන්නේ. පින්වත්නි, අපි මේ අද සූදානම් වෙන්නේ මේ මොහොතේ ඔබේ ජීවිතයට බොහෝ කාලයක් යහපත පිණිස පවතින පිනක් රැස් කර ගන්න. ඒ තමයි ධර්ම ශ්‍රවණය කරන්න. ඒ වගේම අනිත් අයට ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දෙන්න. තමන්ගේ දරුවගේ උපන්දිනය නිමිති කරගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි උපන්දිනයක් තියෙන වෙලාවට අපි මේ වගේ දේවල් කරනවා අඩුයිනේ. සමාජේ බොහෝ වෙලාවට අපි කරන්නේ පාටියක් දාන, උත්සවයක් ගන්නවා. ඊට පස්සේ කාලා බීලා විනෝද වෙනවා, රණ්ඩු සරුවල් කර ගන්නවා. නැති ප්‍රශ්න ගොඩක් හදා ගන්න. නමුත් මේ පින්වතුන්ලා උතුම් දෙයක් අද දවසේ කරනවා. ඒ තමයි ධර්ම දානමය පින්කම සිද්ධ කර ගන්නවා. ඉතින් පින්වත්නි, අද අපි අහන්න සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටපු ශ්‍රාවකයන් වහන්සේ නමක් ගැන විස්තර. ඒ තමයි රහතන් වහන්සේ නමක් ගැන. අපි දන්නවා මේ ලෝකේට විවිධාකාර මිනිස්සු කලින් කල බිහි වෙනවා. මිනිස්සු උපදිනවා. ඉපදිලා සමහර යම් සේවයක් මේ ලෝකයට කරනවා. සමහර ඉපදිලා මේ ලෝකයට මහා හානියක් කරනවා. සමහර අය විවිධාකාර දේවල් හොයා ගන්නවා. හොයාගෙන ඒකෙන් ලෝකයට සේවයක්ත් කරනවා. හැබැයි සමහර දේවල් තියෙනවා ඒ හොයාගත්තු දේෙන් පස්සේ කාලික ලෝකයට විපතක් පිණිසක් පවතිනවා. දැන් වර්තමානයේ අපි ගත්තොත් අපි මේ පාවිච්චි කරන තාක්ෂණය
මේ සියල්ලම කවුරු හරි හොයාගත්ත දෙයක් නෙමෙයිද? මේ සෑම දෙයක්ම කවුරු හරි කෙනෙක් හොයාගත්ත දෙයක්. එතකොට ඒකෙන් යහපතකුත් සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල් තියෙන සමහර දේවල් වලින් අයහපතකුත් සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ඒ කියන්නේ රහතන් වහන්සේලාගෙන් ලෝකයට සිද්ධ වුණේ අප්‍රමාණ සේවයක්. එතකොට මේ රහතන් වහන්සේලා මහා සේවයක් කළා මේ ලෝකේ. ඒ කලේ දෙවිවරුන්ට මිනිසුන්ට මහා සේවයක් කළා. ඒ වගේ උතුම් රහතන් වහන්සේ නමක් හිටිය ගෞතම බුදුසසුනේ. ඒ තමයි මහා කස්සප මහ රහතන් වහන්සේ. මොකක්ද රහතන් වහන්සේගේ නම? එතකොට මහා කස්සප මහ රහතන් වහන්සේ. ඔබ විස්තර අහලා තියෙනවා. අපි උන්වහන්සේ වඳුන්වන්නේ ශාසන භාරධාරී උතුම් රහතන් වහන්සේ. මහා කස්සප මහ රහතන් වහන්සේ. ඉතින් අපි අද ඒ මහා කස්සප මහ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා රාශියක් තියෙනවා. කස්සප සංයුක්තේ. අපි වෙලාව තියෙන විදිහට එකක් දෙකක් අහන්න තමයි හදන්නේ. එතකොට මේ උන්වහන්සේගේ ජීවිත කතාවත් හරි අසිරිමත්. මහා කස්සප මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවත් හරිම අසිරිමත්. එතකොට උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරන කාලේ ඒ දෙපළ විවාහ වෙලා බඹසර ජීවිතයක් ගත කරලා ගිහි ජීවිතය අත්හරින්න තීරණය කළා දෙන්නම. ඔබ විස්තර අහලා තියෙනවා. ඊට පස්සේ බද්දා කාපලානි දෙනම පැවිදි වෙලා ගමන් කරලා එක තැනකින් මේ දෙන වෙන් වෙනවා. වෙන් වෙනකොට මේ මහ පොළොව කම්පා වුණා කියනවා. මහ පොළොව කම්පා වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වේළුවනාරාමේ. බුදුරජාණන් වහන්සේ බැලුවා මොකද මේ මහ පොළොව කම්පා වුණේ අකාලේ. බලනකොට මේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් නිසා තමයි මේ සිදුවීම සිද්ධ වුණේ කියලා උන්වහන්සේ දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේ දිවසින් මේ සිදුවීම දැකලා ඒ මහා කස්සපයන් වහන්සේ පිළිගන්න බාර ගන්න වැඩම කළා. රජගහ නුවරටත් නාලන්දාවටත් අතර බහුපුත්තක කියලා චෛත්‍ය ස්ථානයක් තිබුණ උතන නුගරුකක් තිබුණා. බුදුරජාණන් වහන්සේ උතෙන් වැඩම කළා හිටියා. අර තරුණ එනක පැවිදි වෙච්ච කෙනා. එතකොටම දුරති යාම දැක්කා මහා කස්සපයන් වහන්සේ මේ තමයි මම හොයපු ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහලා නැහැ. දැකලත් නැහැ. මේ ලෝකේ යම් තැනක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිනවාද උන්වහන්සේ උදෙසා මාගේ පැවිද්ද වේවා කියලා තමන් තනියෙන් පැවිදි වුණේ. එතකොට දුරති යාම දැක්කා මේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ. ළඟට ගිහිල්ලා වන්දනා කළා. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ වනසේක. මම වනාහි ශ්‍රාවකයා වෙමි කියලා 3 පාරක් වන්දනා කළා. එතකොට ඒ විදිහට තමයි උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන පැවිදි උපසම්පදාව ලැබිලා සුළු කාලයකින් අරහත්ත්වයටපත් වුණා. මහා කස්සප මහ රහතන් වහන්සේ. අසිරිමත් ජීවිතයක් තිබෙච්ච උතුම් රහතන් වහන්සේ නම. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ අරමුණු කරගෙන ස්වාමීන් වහන්සේලාට දේශනාවක් කරනවා. කියනවා මහණෙනි මේ කාශ්‍යප ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා. ලැබිච්ච සිවුරකින් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. සිවුරක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නැහැ. සිවුරක් නොලැබුණා කියලා තැවි තැවි ඉන්නෙත් නැහැ. සිවුරක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නැහැ. ඒන් මුසපත් වෙන්නෙත් නැහැ. ඒ කෙරෙහි ආසාවෙන් බැස ගන්නෙත් නැහැ. ඒ සිවුරේ ඇති අනිත්‍ය බව නම් වූ ආදීනව දකිමින් නොවැළෙන නුවණින් යුක්තවමයි සිවුර පරිහරණය කරන්නේ. එතකොට බලන්නේ රහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෙක්ගේ ගුණ වර්ණනා කරනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා කියනවා. සිවුරක් නිසා නොගැලපෙන දේවල් කරන්නෙත් නැහැ කියනවා. ඒ කියන්නේ සිවුරක් හොයාගන්න ඕනකමට නොගැලපෙන දේවල්
කරන්නේ නැහැ කියන උන්වහන්සේ. සිවුරක් නොලැබුණා කියලා තැවි තැවි ඉන්නේ නැහැ කියනවා. දුක් වෙන්නේ නැහැ කියනවා. නේ මට සිවුරක් හම්බුන්නේ නැහැ කියලා. සිවුරක් හදිස්සියේ ලැබුණොත් ඒකට ගිජු වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ භික්ෂුවකගේ මූලික අවශ්‍යතාවයන් තමයි මොනවද? දැන් භික්ෂුවකට මූලික අවශ්‍යතාවය තියෙන මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස, බෙහෙත් ආදී. එතකොට මේ මූලික අවශ්‍යතාවයක් සිවුරු. ඊළඟට කියනවා මහණෙනි මේ කාශ්‍යප ලැබිච්ච පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ලැබිච්ච පිණ්ඩපාතයෙන් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. මොකද ඒ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වැඩිය. දැන් අද පිඬුසිඟා වඩිනවා දකින්න දුර්ලභයිනේ. අද ඒක අපිට දුර්ලභ දර්ශනයක්. හැබැයි බුද්ධ කාලයේ කලේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වැඩිය. පිණ්ඩපාතයෙන් තමයි ජීවත් වුනේ. කාශ්‍යප භික්ෂුව ලැබිච්ච පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ලැබිච්ච පිණ්ඩපාතයෙන් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. පිණ්ඩපාතයක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නෙත් නැහැ කියනවා. පිණ්ඩපාතයක් නොලැබුණා කියලා තැවි තැවි ඉන්නෙත් නැහැ කියනවා. ඒ කියන්නේ දානේ හම්බුන්නේ නැහැ කියලා ශෝක වෙන්නේ නැහැ කියනවා. පසුතැවෙන්නේ නැහැ කියනවා. පිණ්ඩපාතයක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නැහැ කියනවා. දානයක් හම්බුනොත් ඒකට උන්වහන්සේ ගිජු වෙන්නේ නැහැ කියනවා. එයින් මුසපත් වෙන්නෙත් නැහැ. ඒ කෙරෙහි ආසාවෙන් බැසගන්නෙත් නැහැ කියනවා. සාමාන්‍ය භික්ෂුවක් පිණ්ඩපාතය කියන්නේ දානය නිසා සමහර අවස්ථාවල සතුටු වෙනවා, සමහර අවස්ථාවල දුක් වෙනවා, සමහර වලට ගැටෙනවා. නොඒ කරදර තියෙනවා. හැබැයි මේ මහා කස්සප මහ රහතන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි කියනවා. පිණ්ඩපාතයක් නිසා නොගැලපෙන දේවල් කරන්නේ නැහැ කියනවා. පිණ්ඩපාතයක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නේ නැහැ කියනවා. පිඬුසිඟා වඩිනකොට දාන ටිකක් හම්බුනොත් ඒකට මොනවා හම්බුණත් ගිජු වෙන්නේ නැහැ කියනවා. ගැටීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඔබට මතක ඇති දවසක් මහා කස්සප මහ රහතන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට ලාදුරු හැදිච්ච මිනිස්සේ පිළිකන්නක වාඩි වෙලා කෑම කනවා. ලාදුරු රෝගීන් දැකලා තියෙනවා. ඇඟ පුරාම සැරව, තුවාල. එතකොට මේ මිනිස්සයා කෑම කනවා බත් එකක් තියාගෙන. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙයා ළඟට ගියා. මෙයාට හිතුණා අනේ මං කිරි අනුකම්පාවෙන් තමයි මුන්නාසේ මගේ ළඟට වැඩම කළේ. දැන් මොකද කරන්න කියලා මේ කාපු බත් එකෙන් ඉඳුල් වෙච්චි නැති කොටස දැන් පූජා කරන්න ඕනේ කියලා මෙයා හිතුවා. හිතලා මෙයා මොකද කළේ අර කාපු නැති කොටස බත් එකේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පාත්‍රයට මෙහිම දානවා. දානකොට එයාගේ අර කුණු වෙච්ච ඇඟිල්ලක් ගැලවිලා වැටෙන පාත්‍රයට. සැරවත් එක්ක. මොකද හිතින්? අපිට බත් එකක් දෙනකොට කොහොම සැරව පිරිච්ච ඇඟිල්ලක් නිකන් ගෑවුනොත් අපිට මොකක්ද තියෙන්නේ? පිළිකුලක් එනවනේ. එතකොට බත් කනකොට බත් එකේ කෙස් ගහක් තිබ්බොත් මොකද වෙන්නේ? බයිනවනේ. ගැටෙනවා. එතකොට මෙහෙම දාහන බෙදනකොට ඇඟිල්ල ගැලීලා මේ පුරුක වැටුණා පාත්‍රයට. අර මනුස්සයාට හිතට හරි දුකයි දැන් මේක වෙච්ච වෙඩේ. හිතුව දැන් දානක වළඳ දෙකක් නැති වෙමුන්නාසේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ යාට පේන්නම ගිහිල්ලා පැත්තක වාඩි වෙලා අර ඇඟිල්ල අයින් කරලා දානේ වළඳනවා. සාමාන්‍ය මිනිස්සුෙකුට එහෙම කරන්න පුළුවන්? අපිට නම් වමන යනවානේ. බත් එකත් එක්ක වීසි කරනවා. සමහරවිට වේලක් දෙකක් කන්නේත් නැහැ. එච්චරට අප්‍රසන්නයි කියලා. හැබැයි මහා කස්සප මහ රහතන් වහන්සේ අර ඇඟිල්ල අයින් කරලා අර මනුස්සයාට පේන්න දාන ටික වළඳනවා. හරි සතුටුයි ඇරයට. එතකොට එහෙම කරේ ඇයි ඒ පුද්ගලයාට අනුකම්පා කරලා. ඒ දුගී පුද්ගලයාට අනුකම්පා කරලා. එයාව දෙවියන් අතරට අරයි යන්න ඕන නිසා. ඒ වගේ මහා ගුණ සම්පන්න මහා බල සම්පන්න රහතන් වහන්සේ නමක් තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ කාශ්‍යප භික්ෂුව ලැබිච්ච කුටියකින් සතුටු වෙනවා. ලැබිච්ච කුටියකින් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කුටියක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නැහැ කියනවා. කුටියක් හින්දා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නැහැ කියන මහා කස්සපයන් වහන්සේ. කුටියක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නැහැ කියනවා. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා මේවට ඇලුම් කරනවද නැද්ද? අපි සාමාන්‍යයෙන් පොදුවේ කුටියක් කියලා ගන්නෙ නැතුව අපි ආවාසයක් හැටියට ගන්නවා. දැන් සාමාන්‍ය ගොඩාක් භික්ෂුන් වහන්සේලාට තනියෙන් ආවාස ගෙවල් තියෙනවා. තනියෙන් වැඩ ඉන තැන් තියෙනවා. කුටි තියෙනවා. දානශාලා අයිතිවාසිකම් තියෙනවා ගොඩක් වෙලාවනේ. අපි සමහර විස්තර අහලා තියෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා අපවත්තල ඒ තැන්වලම මල පෙරේත වල ඉපදිච්ච කතන්දර අහලා තියෙනවා. නේ? එතකොට මොකද එහෙම වෙලා තියෙන්නේ? ආසාව වැඩිකමට. තමන් ඉන්න ස්ථානයට ඇලිලා. තමන් ඉන්න ආවාසකට ඇලිලා. තමන් ඉන්න කුටියට ඇලිලා. ඒ කෙරේ හිත බැසගෙන ඔන්න මැරෙනවා. එතන මොකක් හරි වෙලා ඔන්න නරක තැනක උප්පත්තියක් ලබනවා. පෙරේතෝ වෙලා භූතයෝ වෙලා උපදිනවා. ඒ මොකද මේ කෙලෙස් සහිත පුද්ගලයෝ නිසානේ. හැබැයි දේශනා කරනවා මහා කස්සපයන් වහන්සේ කුටියක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නේ නැහැ කියනවා. මුසපත් වෙන්නේ නැහැ කියනවා. ඒ කෙරෙහි ආසාවෙන් බැසගන්නෙත් නැහැ කියනවා. ඒ කුටියේ ඇති අනිත්‍ය බව දකිමින් වාසය කරනවා. ආදීනව දකිමින් වාසය කරනවා. එතකොට ඒ රහතන් වහන්සේලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨයිනේ. දැන් සාමාන්‍ය වර්තමානයේ මිනිස්සු හාමුදුරුවන්ට බයින්නවද නැද්ද? මිනිස්සු හරියට දොස් කියනවානේ භික්ෂුන් වහන්සේලාට වර්තමානින් අයට. එතකොට නොයෙකුත් තලකලංච ගොඩයි මේ කාලේ හාමුදුරු ගොල්ලන්. සමහරු කියනවා දාන දෙන්න ගියාම පන්සල් වලට දෙන වැඩි හොඳයි බලු කපුටන්ට දාන දෙන්නේ කියනවා. ඒ තත්ත්වෙට මිනිස්සු වැටිලානේ. එහෙම කියන මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා මිනිස්සු. හැබැයි අපි සරණ ගියේ කාවද? අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේව. අපි සරණ ගියා ශ්‍රී සද්ධර්මයේ. අපි සරණ ගියා ශ්‍රාවක සංඝ රත්නේ. ඒ සංඝ රත්නය අතර වැඩ හිටපු ශ්‍රේෂ්ඨ පිරිස තමයි කවුද? රහතන් වහන්සේලා. අපි සරණ ගියේ කවුද එහෙනම්? මේ කියන රහතන් වහන්සේලා. අපි තෙරුවන් සරණ ගියපු කට්ටියනේ. එතකොට අපි කවදාවත් මේ භික්ෂුන් වහන්සේලාට බනින්න කරන්න යන්න හොඳ නැහැ. මොකද අපි සරණ ගියේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභී ශ්‍රාවක සංගරුවන. අපි සරණ ගියේ සරියුත් මහ රහතන් වහන්සේව, මුගලන් මහ රහතන් වහන්සේව, මේ කියන්නා වූ මහා කස්සප මහ රහතන් වහන්සේව, සිය දහස් ගණනින් ලක්ෂ කෝටි ගණන් රහතන් වහන්සේලා ඉතිහාසෙ වැඩ හිටියා බුද්ධ ශාසනය. එතකොට අපි සරණ ගියේ ආන්හි උත්තමයන් වහන්සේලා. අපේ ලක්දිරණට මහා සේවයක් කළා මිහිඳු මහ රහතන් වහන්සේ. අපි සරණ ගියේ ඒ උතුම් රහතන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මහා කස්සපයන් වහන්සේ කුටියක් නිසා ප්‍රශ්න ඇති කරගන්න කෙනෙක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ කාශ්‍යප ලැබිච්ච ගිලම්පස බෙහෙත් පිරිකර වලින් සතුටු වෙනවා. තමන්ට හම්බෙන බෙහෙත් පිරිකර වලින් ගිලම්පස වලින් සතුටු වෙන කෙනෙක් මේ ඉන්නේ. ඒ වගේම තමයි ලැබිච්ච ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. ඒ කියන්නේ තමන් වහන්සේ විතරක් නෙමෙයි ඒක ඊට පස්සේ ඒක වර්ණනා කරනවා. ගිලන්පස බෙහෙත් පිරිකරක් නිසා නොගැලපෙන දේවල් කරන්නේ නැහැ කියනවා. බෙහෙතක් ගන්න ඕන නාම ඒ වගේ දේවල් වලට නොගැලපෙන දේවල් කරන්න යන්නේ නැහැ කියනවා. මහා කස්සපයන් වහන්සේ. ගිලන්පස බෙහෙත් පිරිකරක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ කියනවා. ඒකේ ආදීනව දැකලා තමයි ඒව පරිහරණය කරන්න කියනවා. එතකොට මේ චරිත ශ්‍රේෂ්ඨ චරිත නෙමෙයිද?
බලන්න දාන නිසා, සිවුරු නිසා, කුටියක් ඉඳ බෙහෙත් පිළිකර නිසා කිසි ප්‍රශ්නයක් ඇති වෙනවද? දැන් අද පන්සල් රණ්ඩු වෙන්නේ නැද්ද? එතකොට එහෙම තියෙන භික්ෂුන් වහන්සේලා අතරනේ හරියට රණ්ඩු සරුවල් තියෙනවා. එතකොට මේ මොනවද ඒකට බලපාලා තියෙන හේතු? මේ මූලික අවස්ථා බෙදා ගන්න බැරිකම. චීවර, පිණ්ඩපාත, සීනාසන, ගිලන්පස බෙදා ගන්න බැරිකම. ඒවාට ඇලිලා ඉන්න නිසා තමයි මේ සීල ප්‍රශ්න හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට ඒ නිසා මහණෙනි ඕන් ওই විදිහට තමයි හික්මෙන්න ඕනේ කියනවා. මොකද්ද හික්මෙන්න ඕනේ? භික්ෂුන් වහන්සේලාට කියන අපි නම් ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා කියලා හිතන්න කියනවා. අර මහා කස්සපයන් වහන්සේ ආදර්ශයට අරගෙන ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා කියලා හිතන්න කියන. සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා කියලා සතුටු වෙන්න කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි බෙහෙත් ගිලන්පස මේ ආදී මූලික අවශ්‍යතාවයන් නිසා ප්‍රශ්නයක් අපි ඇති කරගන්නේ නැහැ කියලා ඒ ගැන හිතලා සතුටු වෙන්න කියනවා. ඒ විදිහට හික්මෙන්න කියන අනිත් භික්ෂුන් වහන්සේලාට. එතකොට බලන්න ඒ බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරන ඕන් ওই විදිහට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා තව ලස්සන දේශනාවක්. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ ගොඩාක් වයසට ගිහිල්ලා. උන්වහන්සේ කොච්චර කාලයක් ආවේ වැළඳුවද? මහා කස්සප මහරහතන් කොච්චර කාලයක් වැඩ හිටියද? මේ සිදුවීම වෙනකොටත් උන්වහන්සේ වයසට ගිහිල්ලා. බොහෝ වයසට ගිහිල්ලා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. අවුරුදු 120ක්. ඊ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවර වේළුවනාරාමේ. එදා මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. එතකොට දැන් මහා කස්සපයන් වහන්සේට වයසයි මේ වෙනකොට. වන්දනා කළ පැත්තකින් වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන කස්සප දැන් ඔබ මහලුයිනේ. මේ හනරෙද්දෙන් කළ නැවත නැවත ඉරුණු තැන් මහා පාසකල සිවුර ඔබට බර වැඩි. එතකොට බලන්න මේ පාසකල සිවුර නැවත නැවත මහලා තමයි මේ බොහෝ කාලයක් පාවිච්චි කළා තියෙන්නේ. දවසින් දවස මාසින් මාස සිවුර මාරු කළා දෙනවා. නෑ නිතර සිවුර මාරු කළා නෑ. කියනවා මේ කස්සප දැන් ඔබ හරි මහලුයි. මේ හනරෙද්දෙන් කළ නැවත නැවත ඉරුණු තැන් මහව පාසකවල සිවුර ඔබට දැන් බර වැඩි. ඒ නිසා කස්සප ඔබ සදහැවතුන් පුදන සිවුර පාවිච්චි කරන්න. මිනිසු දෙන සිවුර දැන් පාවිච්චි කළාට කමක් නැහැ කිව්වා. ආරාධනා ලැබෙන දන් වලටත් වඩින්න කිව්වා. ඒ කියන්නේ මිනිසු දානට ආරාධනා කළාම ඒවට වඩින්න කිව්වා. ඊට පස්සේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මා ළඟින්ම වාසය කරන්න කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ ළඟින්ම වාසය කරන්න කියනවා. මාත් එක්කම ඉන්න කියනවා. දැන් වයස නිසා. එතකොට මේ මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මම බොහෝ කාලයක් සිටි වනාන්තරේ. ඒ වගේම වනයේ වාසය කිරීම ගැන මම වර්ණනා කරනවා. මම පිණ්ඩපාතෙන් ජීවත් වුණේ. පිණ්ඩපාතෙන් ජීවත් වීම ගැන මම වර්ණනා කළා. වර්ණනා කරනවා. මම පාසකවල සිවුරු පොරවන්නේ. ඒ වගේම පාසකවල සිවුරු පෙරවීමේ ගැන මම වර්ණනා කරනවා. ස්වාමීනි මං 3 සිවුරෙන් හිටියේ. එතකොට භික්ෂුවට සිවුරු කීයක් තියෙනවද? සිවුරු 3යිනේ. 3 සිවුරෙන් මං හිටියේ. මං 3 සිවුරෙන් හිටියේ ස්වාමීනි 3 සිවුරු දැරීම ගැන මං වර්ණනා කරනවා. මං අල්පේච්ඡ භවයෙන් යුක්ත වෙලා හිටියේ අල්පේච්ඡ භව ගැන වර්ණනා කරනවා. ඊට පස්සේ කියනවා ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සතුටු වීම ගැන මං වර්ණනා කරනවා. හුදකලා විවේකයේ සිටීමෙන් හුදකලා විවේකයෙන් සිටීම ගැන මං වර්ණනා කරනවා. පිරිස් සමග නොයලී සිටීමෙන් පිරිස් සමග නොයලීම ගැන වර්ණනා කරනවා. පටන්ගත් වීරියම්මයි සිටීම පටන්ගත් වීරිය ගැන මං වර්ණනා කරනවා.
එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කිව්වනේ මේ මගේ ළඟින් ඉන්න කියලා. දැන් වයසයි නිසා මගේ ළඟටලා ඉන්න කිව්වා. ඒ කියනකොට තමයි උන්වහන්සේ මේ විස්තර මේ කියන්නේ. එතකොට කියනවා ස්වාමීනි මම බොහෝ කාලයක් වැඩ හිටියේ වනාන්තරයේ කියනවා. එතකොට මේ මහා කස්සප මහ රහතන් වහන්සේ බොහෝ කාලයක් ඉඳලා තියෙන කොහෙද? වනාන්තරයේ ඉඳලා තියෙන. උදේකලාවේ බණ භාවනා කරමින් ඉඳපු චරිතය. ඒ වගේම පිණ්ඩපාතයෙන් තමයි මම ජීවත් වුනේ. එතකොට මහා කස්සප මහ රහතන් වහන්සේ බොහෝ කාලයක් පිඬුසිඟා වැඩපු කෙනෙක්. ඒ කියන්නේ දානේ වලට ගෙවල් වලට ගියේ නැහැ. මොකද ඒ ගියේ නැති වෙන්න හේතුව? දානේ හොයාගෙන ඒ කියන්නේ දානේ ආරාධනා කළපු ගෙවල් වලට ගියේ නැහැ. පිණ්ඩපාතේ තමයි වඩින්නේ. එතකොට ඔබට මතක ඇති මේ මහා කස්සප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සමානයි. අහලා තියෙනවනේ. මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබ්බා. මහා කස්සප මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට සමාන රූපයක් තිබිලා තියෙනවා. එතකොට උන්වහන්සේ පිඬුසිඟා වඩිනකොට එක අම්මා කෙනෙක් හිටියා මහා කස්සප මහ රහතන් වහන්සේට පැහැදිලා. මේ අම්මා හැමදාම උන්වහන්සේ වඩිනකොට දුවගෙන ගිහිල්ලා පිණ්ඩපාතේ බෙදනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ওই පාරේ පිඬුසිඟා වඩිනවා. මේ අම්මා හිතුවා අනේ යන්න මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ වඩිනවා. අනිකට ගිහිල්ලා දානි බෙදන්න ඕන කියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාත්‍රයට දානි පූජා කළා. පූජා කළා මෙයා එනකොට ඇත්තටම ඔන්න පිටිපස්සෙන් වඩින කවුද? මහා කස්සප මහ රහතන් වහන්සේ. මේ අම්මට එකපාරේ තුන අපි මේ මොකක්ද උනේ කියලා ආයෙ දූගෙන ගියා බුදුරජාණන් වහන්සේ පස්සේ. ගිහිල්ලා කිව්වා අනේ මට වැරදුනා කියලා ආයෙ අර දාන ටික ගත්තා. එයි මෙයාට පැටළුණා. මේක දැකපු මහා කස්සප මහ රහතන් වහන්සේ හිතාගත්තා මම වනාන්තරයට වඩිනවා කියලා එහෙම උන්වහන්සේ තීරණය කළා. එතකොට ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක්. එතකොට කියනවා මම පිණ්ඩපාතෙන් තමයි ජීවත් වුනේ. පිණ්ඩපාතෙන් ජීවත් වීම ගැන වර්ණනා කරනවා. මම පොරවන්නේ පාංශකූල සිවුරු. ඒ වගේම පාංශකූල සිවුරු පෙරවීම ගැන මම වර්ණනා කරනවා. තුන් සිවුරෙන් හිටි තුන් සිවුරු දැරීම ගැන මම වර්ණනා කරනවා. මේ විදිහට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ වන පින්වත් කස්සප ඔබ මොන වගේ ප්‍රයෝජනයක් දකිමින්ද දිගු කාලයක් මුළුල්ලේ වනාන්තරේ වාසය කළේ? කොයි වගේ ප්‍රයෝජනයක් දැකලාද ඔය හිටි වනාන්තරයට වෙලා කැලේට වෙලා හිටියයි කියලා හෙව. වනවාසය ගැන වර්ණනා කළේ ඇයි කියලා හෙව. පිණ්ඩපාතින් ජීවත් වුණේ ඇයි කියලා බොහෝ කාලයක්. ඊට පස්සේ අහන පාංශකූල සිවුරු දැරුවේ ඇයි ඔබ? මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර විස්තර අහනවා. එතකොට ඔබ දන්නවා මහා කස්සප මහ රහතන් වහන්සේ තමයි දූතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතරේ අග්‍රම කෙනා. අහලා තියෙනවනේ. එතකොට දූතාංගධාරී භික්ෂූන් අතර අග්‍රම කෙනා තමයි මහා කස්සප මහ රහතන් වහන්සේ. ඉතින් අර විදිහට අහනකොට බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා ස්වාමීනි මම ප්‍රයෝජන දෙකක් දකිමින් තමයි දිගු කාලයක් වනාන්තරේ වාසය කළේ. ප්‍රයෝජන කීයක් දකිමින්ද? දෙකක් දකිමින් තමයි ස්වාමීනි මං වනාන්තරේ වාසය කළේ. වනවාසය ගැන වර්ණනා කළේ. පිණ්ඩපාතෙන් ජීවත් වුණේ. පාංශකූල සිවුරු දැරුවේ. තුන් සිවුරු දැරුවේ. අල්පේච්ඡ වුණේ. ලද දෙයින් සතුටු වුණේ. හුදෙකලා විවේකයේ ඇලුනේ. පිරිසෙන් වෙන් වෙලා වාසය කළේ. පටන්ගත්තු වීරියෙන් යුක්තව පටන්ගත්තු වීරිය ගැන වර්ණනා කළේ. මේ හේතු නිසා තමයි කියන පළවෙනි එක තමයි ස්වාමීනි මෙලවදීම තමන්ට සැපසේ වාසය කරන්න පුළුවන්. දැන් මේ කියන කරුණු ටික තියෙනකොට එයා සැපසේ ජීවත් කෙනෙක් නෙවෙයිද? ඒ පළවෙනි ආනිසංසය කියන මෙලවදීම සැපසේ ඉන්න පුළුවන්. පළවෙනි ආනිසංසය. ඊළඟට කියනවා ස්වාමීනි දෙවෙනි එක තමයි අනිත් එක තමයි කියන පසු කාලීන ජනතාවට අනුකම්පා පිණිස. පස්චිම ජනතාවට අනුකම්පා පිණිස. ඊ අනුකම්පා පිණිස කියලා කියන්නේ පස්සේ කාලේ ජීවත් වෙන අය. උන්වහන්සේලා පිරිනුවම් පාලා කාලයක් ගියාට පස්සේ කාලේ බිහි වෙන චරිත ශ්‍රාවකයෝ හිතනවා මෙහෙම. ඉතින් මේ බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන් බොහෝ කලක් අරණ්‍යයයි වාසය කළේ.
ආරණ්‍ය වාසය ගැන වර්ණනා කළා. පිණ්ඩපාතින් ජීවත් වුණා. 3 සිවුරු දැරුවා. එතකොට ඒ ඇත්තන්ට ඒක බොහෝ කාලයක් යහපත පිණිස පැවතුණා. කියලා ඒ රහතන් වහන්සේලා අනුගමනය කරන පස්සින කට්ටිය. දැන් අදටත් එහෙම වනාන්තරේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා නැද්ද? අපි අහලා තියෙනවා ලංකාවෙත් තියෙන සමහර ලෝකේ තියෙනවා. බොහෝ භික්ෂුන් වහන්සේලා ඉන්න හුදෙකලා වනාන්තරවල කැලෑවල හුදෙකලා ජීවිත ගෙවනවා. සැපසේ ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙනවා. එතකොට සමහර භික්ෂුන් වහන්සේලා ඉන්න පිණ්ඩපාතයෙන් විතරයි ජීවත් වෙන්නේ. පිරිසිගා වැඩලා ගමක් ගාන ගිහිලා පිණ්ඩපාත හොයාගෙන ජීවත් වෙනවා. එතකොට පාංශු කුල සිවුරු පොරවනවා. 3 සිවුරෙන් යැපෙනවා. එතකොට අල්පේච්ඡ ජීවිත ගත කරන භික්ෂුන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. අල්පේච්ඡ වාසය කරනවා. එතකොට අපි පහදින්න ඕනේ මේවටනේ. දැන් සාමාන්‍ය වර්තමානයේ සිදුවෙන සිදුවීම් දැකලා අප කලකිරුණොත් එහෙම මොකද වෙන්නේ? වර්තමානයේ සිද්ධ වෙන සමහර සිදුවීම් දැකලා ඇයි හාමුදුරුවෝ දේශපාලනය කරනවා, උද්ඝෝෂණ වලට යනවා, ගහ ගන්නවා. හරි ජරමරනේ. එතකොට අපි පහදින්න ඕනේ ඒවට නෙමෙයි. අපි ඒවට අපහදින්නත් ඕනේ. අපි පහදින්න ඕනේ මේ රහතන් වහන්සේලාට. ශ්‍රේෂ්ඨ ජීවිත ගත කරපු උත්තමයන් වහන්සේලාට අපි පහදින්න ඕනේ. එතකොට ඒකේ යහපත තියෙන කාටද? රහතන් වහන්සේලාගෙන හිත පහදවා ගත්තොත් ඒකේ කාටද තියෙන වාසිය? Tamanටමයි තියෙන්නේ. ඒ නිසානේ දැන් ওই දාන දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ සංඝගත දක්ෂිනාවෙන් රැස් වෙන පින කවදාවත් ගණන් කරන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාගත ලෝකේ පහළ වෙනවා කිව්වා කාසාව කණ්ඨක කියලා භික්ෂුන් වහන්සේලා කොටසක්. ඒ අනාගතය කියලා කිව්ව අවුරුදු 2500කට කලින් කිව්වේ. එතකොට අපි දැන් අනාගතේ නෙමෙයි ඉන්නේ. කිව්වා භික්ෂුන් වහන්සේලා කොටසක් පහළන කාසාව කණ්ඨය. ඒ කියන්නේ මේ කහ පාට පටියක් බෙල්ල උතන් ඉන්නේ. හැබැයි භික්ෂු චරිතය නියෝජනය කරනවා. හැබැයි රසාවල් කරනවා, ළමයි ඉන්නවා, බිරින්දෑවරු ඉන්නවා. එහෙම තියෙනවා. හැබැයි නියෝජනය කරන්නේ භික්ෂුවගේ චරිතය. භික්ෂු ජීවිතය. ඒ කාසාව කණ්ඨක භික්ෂුවට කෙනෙක් ගිහිල්ලා දානයක් දෙනවා. මම මේ දානෙ දෙන්නේ සංඝයා උදෙසා. කියලා දුස්සීල භික්ෂුවට දානෙ දෙනවා. එතකොට ඒ අරමුණු කරේ කාවද? සංඝයාව. අරයට ළමයි ඉන්නවද, රසා කරනවද, අනම්මන හේවද? යා හේවිනේ යා ගිහින් දානෙ දෙනවා. මම මේ දානෙ දෙන්නේ සංඝයාට. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දාණයෙන් රැස් වෙන පිනත් ගණන් කරන්න බෑ කිව්වා. ඒ දාණයෙන් රැස් වෙන පින අසංකේය අප්‍රමේයයි කිව්වා. ගණන් කරන්න බෑ කිව්වා. මොකද හේතුව එයා අරමුණු කරේ කාවද? සංඝයාව. එතකොට අදටත් අපි දාන දෙනකොට අපි හැමතිස්සෙම කියනවානේ අපි සිහි කරනවා. මේ දාන දෙන්නේ සරියුත් මුගලන් රහතන් වහන්සේලා සිහි කරලා. එතකොට ඔබ අනිවාර්යෙන් මේ විදිහට හිතන්න ඕනේ. දැන් සමහර ඉන්න හාමුදුරුවෝ දැක්කම කියන අපි මේ ගෞරව කරන්නේ සිවුරට කියනවා. එතකොට හරිද? සිවුරු තියෙන අටපිරිකර කඩවල වලත් නේ. සිවුරට නෙමෙයි ගරු කරන්නේ. එහෙම නෙවෙයිනේ. එයා පළල් විදිහට හිතන්න ඕනේ. එතකොට මේ මහා කස්සප මහරහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහන ඔබ මොකද මෙහෙම හිටියේ කියලා වනාන්තරයට වෙලා. එතකොට කියනවා ස්වාමීනි එහෙම හිටපෙකේ පළවෙනි වාසිය තමයි කියන පළවෙනි දේ තමයි කියන තමන්ට සැපසේ වාසය කරන්න පුළුවන්. බොහොම සැපසේ වාසය කරනවා. ඊළඟට කියනවා පිටිපස්සෙන් එන අය පස්චිම ජනතාවටත් ඒක අනුග්‍රහයක් වෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළා. එතකොට මේ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි මහා කස්සප මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනකොට ඒ මල්ල රජදරුවන් බුදුරජාණන් වහන්සේගේ චිතකයට ගිනි දැල්වන්න සූදානම් වුණා. සදුන් දරසෑය තැන්පත් කළා උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සිරුර දල්වන්න, ඒ කියන්නේ මේ ආදාහනය කරන්න හැදුවා මල්ල රජදරුවෝ. එතකොට ඒ ගිනි දැල්වන්න හදනකොට චිතකයට ගිනි දැල්ලුන්නේ නැහැ. අහලා තියෙනවනේ.
ගිනි දැල්ලුන්නේ. ඉතින් මල්ල රජදරුවා ඇහුවා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි හරි වැඩි මොකද දන්නේ මේ ගිනි ඇවිලෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ රජදරුවනේ ඔබට ඕක කරන්න බෑ කියලා කිව්වා. ඔබේ අදහස ඕක උනාට දෙවියන්ගේ අදහස ඕක නෙවෙයි කියලා කිව්වා. ඒව ස්වාමීනි දෙවියන්ගේ අදහස මොකක්ද කියලා ඇහුවා. මහා කස්සපයන් වහන්සේ වන්දනා කළාට පස්සේ තමයි කිව්වා භාග්‍යතුන් වහන්සේගේ චිතකයට ගිනි දැල්ලෙන්නේ. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ මොකද කළේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර තිබිච්ච තැනට වැඩම කළා. උපවර්තන සල්වනයේට. ඇවිල්ලා සඳුන් දරසාය වටේ 3 වටක් ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරලා උන්වහන්සේ අදිෂ්ඨාන කළා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පතුල තියෙන මෙන්න මෙතන තමයි කියලා එතින් ගිහිල්ලා වැන්දා. ඒ වදිනකොට මොකද උනේ? බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර එතකොට රන් දිනක තමයි තැන්පත් කරලා තිබුණේ. රන් දිනක තැන්පත් කරලා තිබුණේ. එතකොට බුදු සිරුර වටේට උතලා තිබුණා කපු පුළුන් පටල 500ක්. ඒ වගේම තමයි රිදී යුගල 500කින් උතලා තිබුණේ සිරුර. තේරුණා? උතලා තමයි රන් දිනේ තැන්පත් කරලා සඳුන් දරසෑය තුල වැඩ හිටියේ. එතකොට මහා කස්සපයන් වහන්සේ ගිහිල්ලා ඒ උන්වහන්සේට මෙතන තමයි භාගතුන් වහන්සේගේ සිරිපතුල තියෙන්නේ කියලා වන්දනා කළා. වන්දනා කරනකොට මොකද උනේ? අර සුවඳ සඳුන් දරසෑය දෙබෑ කරගෙන ඊට පස්සේ අර කපු පුළුන් පටල රිදී යුගල 500 ඊට පස්සේ රන් දෙන දෙබෑ කරගෙන භාගතුන් වහන්සේගේ සිරිපතුල එළියට ආවා. සිරිපතුල වලාකුළු අතරින් නික්මින පුන් සඳක් වගේ සිරිපතුල එළියට වැඩම කළා. අරක දෙබෑ කරගෙන. ඊට පස්සේ මහා කස්සපයන් වහන්සේ වන්දනා කළා. වන්දනා කළාට පස්සේ ආයත විච් විදිහටම මේක හැදුණා. හැදුනට පස්සේ දෙවියන් වශයෙන් තමයි ගිනි දැල්ලුයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට. එතකොට මේ වගේ මහා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක් තමයි මහා කස්සප මහරහතන් වහන්සේ. එතකොට මේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශරීරේ තාමත් තියෙනවානේ. ඔබ අහලා තියෙනවානේ. ඉන්දියාවේ කුක්කුට සම්පාත කියන පර්වත 3 මැද්දේ තමයි උන්වහන්සේගේ ඒ දේහය තාමත් තියෙනවා. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ තමයි කියන ඉසිරුර දැවෙන්නේ. එතකොට අපිට වාසනාවක් තියෙන ලංකාවේ ජීවත් වෙන අයට මේ මහා කස්සප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ නමක් වැඩ ඉනවා ලංකාවේ කොහෙද? මහා කස්සප මහරහතන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ ශරීරයෙන් වැටිච්ච දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. කොහෙද? මේ තුන් ලෝකයේ තියෙන එකම ධාතුන් වහන්සේ. ඒ තමයි බෙන්තර ගලපාත බහලා තියෙනවානේ. බෙන්තර ගලපාතේ ඒ රජමහා විහාරයේ වැඩ සිටිනව උන්වහන්සේගේ දළදා වහන්සේ නම. මොකද මහා කස්සප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තාමනේ. ඒ උන්වහන්සේගේ ශරීරයේ තාමර කුක්කුට සම්පාත කියන පර්වතය තමයි තියෙන්නේ. එතකොට බුද්ධ ශාසනයට මහා සේවයක් කරපු උතුම් රහතන් වහන්සේ නමක් තමයි කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එතකොට මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ මහා බරක් දරපු කෙනෙක්. ශාසන බාරධාරී උතුම් රහතන් වහන්සේ. පළවෙනි ධර්ම සංගායනාවට මූලිකත්වයෙන් කටයුතු කළේ කවුද? මහා කස්සප මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා ඔබ සතුටු වෙන්න ඕනේ අපි සරණ ගියේ මේ වගේ උතුම් රහතන් වහන්සේලා. සතුටු වෙන කාරණා නැද්ද අපිට ඕන තරම්? ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කතා අහනකොට අපිට සතුටු වෙන්න ඕන තරම් කාරණා තියෙනවා. රහතන් වහන්සේලා ගැන අපිට ගොඩ විස්තර අහගන්න තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහා කස්සපයන් කියන්නේ මේ වගේ චරිතයක් කියනවා. එතකොට මතකයි ඔබට මේ මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිවුර පවා පරිහරණය කළා. මතකයිද? බුදුරජාණන් වහන්සේගේ සිවුර මාරු කරගත්තා. මහා කස්සපයන් වහන්සේ පොරවන් හිටපු සිවුර බුදුරජාණන් වහන්සේට දුන්නා. බුදුරජාණන් වහන්සේගේ සිවුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුන්නා. පාවිච්චි කරන්න. ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ නොයෙක් වාර ගණන් වල වර්ණනා කරපු උතුම් රහතන් වහන්සේ නම.
ඉතින් ඒ නිසා ඔබ සතුටු වෙන්න අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ නිසා. අපිට මොනතරම් ලාභයක් ලැබුණාද? දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා තමයි අපිට ශ්‍රී සද්ධර්මය ලැබෙන්නේ. තේරුණාද? බුදු කෙනෙක් නැති කාලෙක ධර්මයක් තියෙනවද? නෑ. එතකොට බුදුවරු පහළ වෙනවද නිතර නිතර? නෑ. බුදුවරු නිතර නිතර පහළ වෙන්නේ. ඒ නිසා තමයි අර රහතන් වහන්සේලා ප්‍රකාශ කරේ බුදු සිවුර ආදාහනය කිරීමෙන් පස්සේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප ගානකින් කියන බුදුවරු පහළ වෙන්නේ. එතකොට බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ තමයි ධර්මයේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ ධර්මයේ පහළ වෙනවා. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ තමයි ලෝකෙට රහතන් වහන්සේලා බිහි වෙන්නේ. එතකොට බුදු කෙනෙක් නැති කාලෙක ලෝකෙ මේ වගේ රහතන් වහන්සේලා බිහි වෙනවද? නෑ. එතකොට මේ වගේ මිනිස්සුන්ට පින් කරගන්න අවස්ථාවක් ලැබෙනවද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඝයා කියලා කියන්නේ මේ ලෝකීන පිරිස් අතර අග්‍රම පිරිස කිව්වා. මේ ලෝකෙ විවිධාකාර පිරිස් ඉන්නවනේ. නේ? අපි ගත්තොත් ක්‍රිකට් ගහන අය වෙනම ඉන්නවා ලෝකෙ. දැන් අපිට පුළුවන් ක්‍රිකට් ගහන්න. ඈ? බෑ. සින්දු කියන අය වෙනම ලෝකෙ ඉන්නවා. නටන්න පුළුවන් කට්ටිය වෙනම ඉන්නවා. නේ? නොයෙකුත් හැකියාවල් තියෙන, නොයෙකුත් කුසලතා තියෙන විවිධාකාර පිරිස් ලෝකෙ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ওই සියලු පිරිස් අතරේ අග්‍රම පිරිස කවුද? ඒ සියලු පිරිස් අතරේ අග්‍රම පිරිස කවුද? ඈ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ. පිරිස් අතරේ අග්‍රම පිරිස තමයි කියනවා සංඝයා කියලා කියන්නේ. එතකොට අපිට අද ගමක් පාසායි භික්ෂුන් වහන්සේලා දකින්න හම්බෙන්නේ නැද්ද? හැබැයි අපිට ඒ ගැන වටිනාකමක් නැහැ නේ. ඇයි ගමක් ගානේ පන්සල් තියෙනවා. හාමුදුරුවෝත් තියෙනවා. එතකොට මිනිස්සුන්ට වටිනාකම නැහැ. දැන් ওই භික්ෂුන් වහන්සේලා කියන කොටස ලෝකේ පුරාම ඉන්නවද? දැන් ලෝකේ රටවල් ගොඩක් තියෙනවනේ. මේ හැම රටකම භික්ෂුන් වහන්සේලා ඉන්නවද? නැහැනේ. හැම රටකම නැහැ. බොහෝ රටවල එහෙම නැහැ භික්ෂුන් වහන්සේලා. ඒ නිසා අපිට දුර්ලභ අවස්ථාවක් හම්බෙලා තියෙන වර්තමානයේ අතීතයේ හිටපු රහතන් වහන්සේලා සිහි කරගෙන වර්තමානයේ ඉන්න භික්ෂුන් වහන්සේලාට දානමාන පූජා කළ උපස්ථාන කරලා උපකාර කරලා පින් රැස් කර ගැනීම දුර්ලභ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. එතකොට ඔබ සතුටු වෙන්න ඕනේ. අද දවසේ අපි එතකොට මේ ඉගෙන ගත්තේ කවුරු ගැනද? මහා කස්සප මහරහතන් වහන්සේ ගැන. හොඳට හිත සතුටු වෙන අනේ අපි සරණ ගියේ මිබදු උත්තමයන් වහන්සේලා නේද? අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මේ රහතන් වහන්සේලා නේද? අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා සරියුත් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල ආදී උතුම් මහරහතන් වහන්සේලා. ඊට පස්සේ අපි මිහිඳු මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා අපි සරණ ගියා. අපිට ඒකාන්තයෙන් ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා මේ හැම දිනම කල්පනා කරන්න අද දවසේ මේ හැමෝගෙම ජීවිතවලට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය අපි ශ්‍රවණය කළා. ඒ උතුම් රහතන් වහන්සේ වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ ගැන අපේ හිතින් ප්‍රසාද අපි තව තවත් වැඩි කරගෙන අපි හැම දිනාටත් මේ ගෞතම බුදු සසුනේම සියලු දුකින් අත් මිදෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් ඒකාන්ත වශයෙන් අපිට උපකාරයක් විත්වා කියලා සාදු කියන්න. අද දින සම්පසාදනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2022 මැයි මාස 27 වෙනි දිනේ කියන අද දවසට පළමු ජන්ම දිනයේ යෙදෙන ඩී.එච්. නදුල්යා යශස්වී දොඩංගොඩ දියණියට සෙත් පැතීම පිණිස විශේෂයෙන් ඩී.එච්. රොෂාන් දොඩංගොඩ සහ ජී.ඒ. චාමිලා සුභාෂිනී යන දෙමව්පියන් විසින් තමයි දායකත්වයේ මූලිකත්වය අරගෙන කටයුතු කළේ.
ඉතින් අපි පින් අනුමෝදන් කරමු. අපි මේ රැස් කළ පින් අනුමෝදන් කරමු. 2022 මැයි මාස 27 වන දින අද දිනට පළමු ජන්මදිනයේ යෙදෙන ඩී.එච්. නදුල්ලියා යශස්වී දොඩංගොඩ දියණියට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ දරුවට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා. චිර ජීවනයේ උදා වේවා. ඉදිරි ජීවිතේ සර්වපකාරයෙන් සාර්ථක වෙත්වා. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක දියණියක් බවට පත් වෙලා උතුම් ධර්මාභෝධයෙන් සැනසෙන්නත් වාසනාව ලැබෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම 2022 මැයි මාස 26 වෙනි දිනට ජන්මදිනය යෙදෙන ඩී.එච්. රොෂාන් දොඩංගොඩ පියාට සහ මැයි මාස 27 කියන අද දිනට 9 වෙනි ජන්මදිනය යෙදෙන ඒ කාවින්දයා සත්සරණී දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි පිණිසත් උතුම් ධර්මාභෝධයේ පිණිසත් මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. රැස්කල උදාර පින දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති, සැප කැමැති අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුර වඩා දියුණු වෙත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියන්න. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා කියලා සාදු කියන්න. මීට වසර 2කට පෙර මියගිය ඥානවතී මෑණියන්ට, මීට වසරකට පෙර මියගිය අබේසේකර මාමාට, ඒ වගේම මියගිය එම්.ටී. ඩේවිඩ් සිංහා, ඒ වගේම එම්.ටී. සිරිපාල, එම්.ටී. එමානෝනා, ජී.ඒ. ලුයිස් සිංහා, එච්.කේ. පොඩිනෝනා යන අයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මීට මාස 3කට පෙර මියගිය ලාලනී එදිරිසිංහ නැන්දාට මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය අමිල එදිරිසිංහ කියන අයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. රිය අනතුරකින් මියගිය චරිත් බුද්ධික සහෝදරයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලෝකීය නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු මළගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත ගමන මේ පිනෙන් සුවපත් වේවා, සැපවත් වේවා. වහ සසර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම යුද හමුදාවේ සේවය කරන ඩී.එච්. ධනුෂ්ක දොඩංගොඩ සහ එම්.ටී. ඉරේෂා නිෂාදී යන අයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින මව්පියන් ඇතුළු පවුල හැම දිනාටත්, රටවාසී ලෝකවාසී හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ටත්, එම පවුල්වල සියලු දෙනාටත්, දරුවන්ටත් උදව්පකාර කළ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච මේ හැම දිනාටත්, පවුල්වල සුජීවත්ව වාසය කරන හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වේවා. මෙලොව පරලොව දෙලොව යහපත සලසාගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා සාදු කියනවා. රැස්කල උදාර පින මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී මහා සංඝරුවනටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් උතුම් ධර්මාභෝධයේ පිණිසම මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියන්න. විශේෂයෙන් ධර්ම දේශනාවේ, සදහම් දේශනාවේ මූලිකත්වයෙන් කටයුතු කළ ඩී.එච්. රොෂාන් දොඩංගොඩ සහ ජී.ඒ. චාමිලා සුභාසිනී යන මේ දෙපළටත් මේ පින් අනුමෝදන් වෙලා හැම දිනාට මේ රැස්කල පිනේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ උදා වේවා. හැම දිනා කරන කියන හිතන දැහැමි කටයුතු දිනින් දින දියුණුවටපත් වේවා. ලැබුවා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට තව දුරටත් බොහෝ පින් රැස් කරගෙන උතුම් ධර්මාභෝධයෙන් සැනසෙන්න හැම දිනාට වාසනාව ලැබේවා කියලා සාදු කියන්න. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. උතුම් සදහම් දේශනේ පවත්වන්නට යෙදුණු මහා සංඝරත්නය උදෙසා අප සියලු දෙනාම එක්ව පුණ්‍යානුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා,
නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද සම්පසාදිනී උතුම් සදහම් දේශනේ විකාශන අනුග්‍රහය දරන්න විශේෂ හේතුවක් තිබුණා. 2022 මැයි මාස 27 වන දින, ඒ කියන්නේ අද දවසේ පළවෙනි ජන්මදිනයේ දෙන ඩී.එච්. නදුල්යා යශස්වී දොඩන්ගොඩ දිනේට සෙත් පැතීම පිණිසයි පින්වත් දෙමාපියන් විසින් අද දවසේ උතුම් සදහම් දේශනේ වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්නේ. මහා සංඝරත්නය උදෙසා පරිස්කාර පූජා කරන මොහොත අපි සම්පසාදිනී උතුම් සදහම් දේශනේ නැවත මුණ ගැහිමු. නමෝ බුද්ධාය 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 නමෝ